අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ගජ සමීකරණ සම්බන්ධයෙන් අපිට ලැබිච්ච පහුගිය අවුරුදු 10 තුල ලැබිච්ච විභාග ගැටලු. ඒව විසඳන ආකාරය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 10ක ගණන් 10ක් අපි අද සාකච්ඡා කරනවා. හොඳයි. 2009 ලැබිච්ච ගැටලුව. වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් දීලා තියෙන වර්ගජ සමීකරණය විසඳන්න කියලා තියෙනවා. ඉංගියකුත් අපිට දීලා තියෙනවා. අපි බලමු. මම මේ ගාන විසඳන්න වර්ග පූර්ණයෙන් ඔබට මතක ඇති වර්ග පූර්ණය කරන හැටි වර්ගපදයේ සංගුණකයේ දිහා බැලුවා. එයා ප්‍රශ්නයක් නෑ එකයි. නියත පදයේ දානවා අපි එක පැත්තකට එහා පැත්තට දැම්මා. ඍණ එකක් වෙනවා එතකොට. දැන් මෙතන තියෙන අකුර ලිව්වා. තියෙන ඊළඟට තියෙන පදයේ සංගුණකයෙන් භාගයක් ලියනවා. 6න් භාගයක් 3යි. දැන් වරහන් ඇතුළට අප සංඛ්‍යාව වර්ග කරනවා. 3 වර්ගය 9යි. සමාන වෙනවා ඍණ 1ට. දැන් වර්ග පූර්ණය අවසන්. අපිට තියෙන්නේ සාමාන්‍ය විදිහට සුළු කිරීම කරගෙන යන්න. ඍණ 9 යන දකුණු පැත්තට ධන 9යි. ඍණ 1යි ධන 9යි කියන්නේ ධන 8ක්. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තම වර්ගමූල 8ක් වෙනවා. හරි. වර්ගමූල 8 කියන එක අපිට දීලා තියෙන ඉගියත් එක අපි කඩන්න ඕනේ. දෙවරක් 4. 4 වර්ගමූලය 2ක් හින්දා 2යි මූල 2 විදිහට ලියන්න පුළුවන්. තව කාරණාවක් කියන්න ඕනේ. මෙතන ඔබට පේනවා ඇති 2යි මූල 2මම ලියලා තියෙන ආකාරය. මේ ලියලා තියෙන විදිහ වැරදි. සරලවකවත් මට මේක ටයිප් කරන්න පහසු වෙන්න ඕන හින්දා තමයි මම මේ ඉස්සරහා සංකේත විතරක් දාලා තියෙන්නේ. මේ උඩින් ඉරි කෑල්ල ලියන්න ඕනේ අනිවාර්යෙන් මතක තියාගන්න. ඒක මම දක්වලා නැහැ කියලා ඔබ ආයි වර්ගමූලය ලියනකොට මේ උඩින් ඉරි කෑල්ල නොගහ ඉන්න එපා. දැන් දිගට මේ ලක්ෂණේ තියෙයි. හරි. දැන් අපිට පුළුවන් උත්තර දෙක දෙපැත්තට වෙන් කරන්න ධන ඍණ වශයෙන් x අඩු කිරීම 3 සමානයි. ඊට කලින් මූල දෙකේ යගේ ආදේශ කරලා ඉන්න මූල දෙක 1.4යි එකක් හින්දා අපිට පුළුවන් මේකේ ගුණිතය ලබා ගන්න. දැන් පුළුවන් උත්තර දෙක වෙන් කරගන්න. x අඩු කිරීම 3 සමානයි ධන 2.82 හෝ x අඩු කිරීම 3 සමානයි ඍණ 2.82. මේ සරල සමීකරණ දෙක විසඳන්න තියෙන්නේ ඍණ 3 දකුණු පැත්තට යනවා ධන 3ක් විදිහට x සමානයි 5.82 හෝ x සමානයි 0.18 3.0 තමයි 2.82ක් අඩු කරන්න ඕන. හොඳයි. 2010 ගැටලුව. වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් 2012 ගැටලුවම තමයි. මට නම් මේකේ තියෙන්නේ මේ ඉලක්කම් වල වෙනසක් විතරයි. 2009 10 දෙකම එක වගේ. හොඳයි. වර්ග පූර්ණයෙන් මම ඒක විසඳනවා. නියත පද දකුණු පැත්තට දැම්මා. අකුරු x වර්ගයේ සංගුණක එකක් හින්දා x ලිව්වා 4න් භාගයේ 2යි. 2 වර්ගය. දැන් වරහන්ට ඇතුළට ගිහලා තියෙන්නේ 2 හින්දා 2 වර්ගයේ 4යි අඩු කරනවා 4ක් වර්ග පූර්ණය අවසන්. ඍණ 4 දකුණු පැත්තට ගියා 8යි 4යි 12යි. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තම x අඩු කිරීම 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 12යි. වර්ගමූල 12 කියන එක ඉස්සෙල්ලා වගේම මූල 3ත් එක කඩලා තියෙන්නේ 3 වරක් 4. 4 වර්ගමූලයේ 2ක් හින්දා 2යි මූල 3 විදිහට ලියන්න පුළුවන්. දැන් මට පුළුවන් මූල 3 යගේ ආදේශ කරන්න. 1.73. සුළු නම් මෙතන 3.461 පිළිතුරක් අපිට ලැබෙනවා. දැන් මට පුළුවන් උත්තර දෙක ධන ඍණ වශයෙන් වෙන් කරන්න. දැන් ලැබිච්ච සමීකරණ දෙක විසඳනවා. ඍණ 2 යනවා දකුණු පැත්තට දෙකේම ධන 2ක් විදිහට. මෙතන උත්තරේ 5.46ක් වෙනකොට එහා පැත්තේ ඍණ 1.46ක් වෙනවා. ඉතා පහසු ගැටලු දෙකක් 2009 සහ 2010 ලැබිලා තියෙනවා. 2011 ගැටලු. ඍජුකෝණාශ්‍රාකාර තහඩුවක පළල ඒකක x එකතු කිරීම 2කි. දිග එමෙන් දෙගුණයකි. තහඩුවේ දිග x ඇසුරින් ප්‍රකාශ කරන්න. මම ඇඳ ගන්න ඍජුකෝණාශ්‍රාකාර තහඩුව. ඔබ හැම වෙලේම රූපත් එක්ක ගනුදෙනු කරන්න හිතින් හිතාගෙන මනෝමය රූප ඇඳගෙන කරන්න යනකොට පැටලෙනවා. සරල දෙයක් ඍජුකෝණාශ්‍රයක් අඳිනවා කියන එක. මේකේ පළල x එකතු කිරීම 2යි. දිග එමෙන් දෙගුණයක්. පළල වගේ දෙගුණයක්. x එකතු කිරීම 2 වගේ දෙගුණයක් වෙන්න ඕනේ දිග. ඔන්න මම රූපෙට දැම්මා. මගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දැන් ලැබෙනවා.
ඔබට ඕනම් මෙතනින් නවත්තන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අහලා තියෙන විදිහට ඔබට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඔබට පුළුවන් ඕනම් මේකේ වරහන් ඉවත් කරලා 2x එකතු කිරීම 4 විදිහටත් මේක ප්‍රකාශ කරන්න. තහඩුවේ වර්ගඵලය වර්ග ඒකක 12ක් නම් x මගින් මෙන්න මේ කියන වර්ගජ සමීකරණය සපුරාලන බව පෙන්වන්න. මේ සමීකරණය ලැබෙනවා කියලා පෙන්වන්නයි කියලා අපිට කියන්නේ. දැන් මට ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය ලියන්න පුළුවන් දිග පළලෙන් ගුණ කරලා. 2x එකතු කිරීම 4 කියන්නේ දිග පළලෙන් ගුණ කරනවා. එතකොට වර්ගඵලයේ වර්ග ඒකක 12යි. මේක උත්තරේ සමාන වෙන්න ඕන 12ට. දැන් මෙතන මේ වරහන් දෙක ඉවත් කරන්න තියෙන්නේ. මම මේක එක පියවරෙන් ඉවත් කරන්නම්. 2x කින් x ගුණ වෙනවා 2x කින් 2 ගුණ වෙනවා. ඊට පස්සේ 4න් x ගුණ වෙනවා 4න් 2 ගුණ වෙනවා. ඔබට ඕන නම් සුපුරුදු විදියට පෙළ දෙකට ගිහිලා කරත් කමක් නැහැ. 2x x කින් ගුණ වුණාම 2x වර්ගය 2x 2කින් ගුණ වුණාම 4x. ඊට පස්සේ 4න් ගුණ කරන්න තියෙන්නේ 4 වරක් x 4x 4 වරක් 2 8යි. දැන් හරි. දැන් සජාතීය පද සුළු කරගන්න පුළුවන්. මෙතන තියෙනවා 4x ඒව දෙකක්. එහෙනම් 8x වෙනවා. සමානයි 12ට. අපිට පෙන්වන්න තියෙන වර්ග සමීකරණය නම් නෙවෙයි ආවේ. එක පැත්තක් බිඳුව වෙලා තියෙනවා. මට පුළුවන් මේ පැත්ත බිඳුව කරගන්න 12 අරන් එනවා මගේ වම් අත පැත්තට. හරි. දැන් තවත් සජාතීය පද දෙකක් මෙතන තියෙනවා. ඒ දෙක සුළු වුණාම ඍණ 4ක් බව ඔබට පැහැදිලි. අපිට ඕන එක නෙවෙයි තාම ලැබුණේ. අපිට ඕන එකේ තියෙන x වර්ගය. නමුත් මගේ එකේ තියෙන 2x වර්ගය. අපිට පුළුවන් හැම පදයම මේකේ දෙකෙන් බෙදන්න. හැම පදයම දෙකෙන් බෙදුවම ඔබට ඉල්ලන උත්තරේ ලැබෙන බව ඉතා පැහැදිලි. 8 දෙකෙන් බෙදුනම 4යි 4 දෙකෙන් බෙදුනම 2යි. හරි. කොටස් දෙකකට උත්තර ලියව. වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් ඉහත සමීකරණය විසඳන්න. තව වැදගත් කාරණාවක් හොඳින් අහගන්න. ඔබට බැරි වෙලාවක විභාග ගානක එහෙම වෙන්න එපා කියලා තමයි මම කියන්නේ. ඔබට බැරි වෙලාවත් මෙන්න මේ අපි හිතමු පළවෙනි කොටස් දෙක බැරි වුණා කියලා විභාගෙත් පළවෙනි කොටසේ දිග ප්‍රකාශ කරගන්න බැරි වුණා. මේ සූත්‍රය එහෙම නැත්නම් මේ සමීකරණය පෙන්න ගන්න බැරි වුණා. කියලා හිතන්න. සමීකරණය පෙන්න ගන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ළමයෙකුට පුළුවන් මෙතන ඉඳලා මේ සමීකරණය ලියලා තුන්වෙනි කොටස වර්ග පූර්ණය දන්නවනම් වර්ග පූර්ණය හදාගෙන යන්න පුළුවන්. මම කියපු දේ පැහැදිලි ඇති. තෘප්ත කරන්න කියන සමීකරණය පෙන්න ගන්න බැරුණොත් ඔබට මොනවා හරි හේතුවක් හින්දා ඔබ ගාන අත්තරන වෙනුවට ඒ සමීකරණය ලැබුණා කියලා හිතාගෙන ඔබට පුළුවන් සමීකරණය විසඳගෙන යන්න. අපි බලමු ඉදිරියේ ගණන් වලදී ළමයි වැඩි දෙනෙක් ඔන්න ඔය කාරණාව කරන හින්දා දැන් කාලේ දින ගණන් වල මේක අපි කතා කරන්නේ 2011 ගානක් නේ. ඉදිරියට යන්න ගණන් වල තියෙන වෙනසත් ඔබට ඉතා පැහැදිලි වෙයි. අපි බලමු දැන් මේ වර්ග සමීකරණය ඔබට ගන්න පුළුවන් වුණත් බැරි වුණත් වර්ගජ සමීකරණය අරගෙන විසඳන්න පුළුවන්. ලකුණු අඩුම 6ක් ලැබෙනවා. හරියට විසඳුවොත්. වර්ග සමීකරණය මේක වර්ග පූර්ණයෙන් මම විසඳන්නම්. නියත පදයක පැත්තකට දැම්මා. හරි ඉවරයි වැඩේ. අකුරු x 4න් භාගය 2ක් අඩු කිරීම 2 වර්ගය. වරහන් දෙකට ආවේ 2 හින්දා 2 වර්ගය 4යි. වර්ග පූර්ණය අවසන්. ඍණ 4 දකුණු පැත්තට යනවා. ධන 4යි 4යි 2යි 6යි. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තම වර්ගමූල 6 යගේ අපිට දීලා තියෙනවා ධන හෝ ඍණ 2.45. දැන් උත්තර දෙක වෙන් කරන්න තියෙන්නේ ධන සහ ඍණ විදිහට. x අඩු කිරීම 2 සමානයි ධන 2.45 හෝ x අඩු කිරීම 2 සමානයි ඍණ 2.45. දැන් සමීකරණ දෙක විසඳන්න පුළුවන්. ඍණ 2 දකුණු අත පැත්තට යනවා ධන 2ක් විදිහට. x සමානයි 4.45 හෝ x සමානයි ඍණ 0.45. මේකෙදි මේ උත්තර දෙකම පිළිගන්න පුළුවන්. මොකද හේතුව සමීකරණය විසඳන්න කියලා විතරයි තියෙන්නේ. නැතු x හොයන්න වගේ එහෙම කාරණාවක් කියලා නැහැ. x හොයන්න කියලා වගේ තිබ්බනම් ඔබට සිද්ධ වෙනවා මෙන්න මේ උත්තරේ. ඒ කියන්නේ ඍණ 0.45 කියන උත්තරේ ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඉදිරියේදී අපි බලමු කොහොමද මේ ප්‍රතික්ෂේප කිරීම කරන්න කියලා. 2012 ගැටලුව. සෙන්ටිමීටර් 16ක් දිග කම්බියක් නැමීමෙන් ඍජු කෝණාශ්‍රාකාර රාමුවක් සකස් කර ඇත.
මේ තියෙන ඍජුකෝණාශ්‍රාකාර රාමුව. රාමුවේ දිග x. දිග පැත්ත x ලු. පැත්ත x. අපිට කියනවා පළල ලියන්නලු x ඇසුරෙන්. පළල මං ගන්නවා y කියලා. හොඳයි. දැන් ඔබට පුළුවන් ඔබට පැහැදිලි ඇති මේ x ගේ මේ y ගේ එහෙම නැත්නම් x ලා එක්කෙනෙකුගේ y ලා එක්කෙනෙකුගේ දිග කම්බි රාමුවේම දිග 16ක් හින්දා මේ වටේ දිග 16ක් හින්දා මේ x ගේ y ගේ එකතුව ඔබට ඉතා පැහැදිලි වෙන්න ඕනේ සෙන්ටිමීටර් 8ක් වෙන්න ඕනේ. දැන් පළල අහන්නේ y වහන්නේ y ව තනි කරගන්න පුළුවන් x අනිත් පැත්තට අරන් ගියානේ. එහෙනම් පළල 8 අඩු කිරීම x මේක ඔබ එකපාරට ලියලා තිබ්බත් හරි. තව ක්‍රමයක් තියෙනවා මේක හදන්න. කම්බි රාමුව කම්බියනේ නවලා තියෙන මේ වටේ දිග එහෙනම් 16ක්. වටේ දිග කියන්නේ පරිමිතිය. මේ රාමුවේ පරිමිතිය හොයන්න නම් x ඒව දෙකකුයි y ඒව දෙකකුයි එකතු කරන්න වෙනවා. එතකොට 2x එකතු කිරීම 2y 16ක්. දැන් මට ඕනේ y හින්දා මම 2x එහා පැත්තට ගෙනියනවා. දැන් y යුක්ත කරන්න නම් හැම එකම දෙකෙන් බෙදන්න වෙනවා. නැත්නම් පොදු සාධකයක් අරගෙන දෙපැත්ත දෙකෙන් බෙදන්න වෙනවා. කොහොම හරි අර උත්තරේම ලැබෙන බව ඔබට පැහැදිලි ඇති. රාමුවේ වට වී ඇති වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 11ක් වේ නම් x මගින් මෙන්න මේ කියන වර්ගජ සමීකරණය සපුරා වෙනවා කියලා පෙන්වන්නලු. වර්ගඵලයේ දෙන්නට ලියන්න පුළුවන් දිග ගුණ කිරීම පළල. x ගුණ කිරීම 8 අඩු කිරීම x විදිහට. මේක සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 11. හරි. පෙන්වන්න කියලා තියෙනවා. ඉස්සෙල්ලා කාරණාව නැවතත් කිව්වොත් මේක පෙන්න ගන්න බැරුණාට කමන්නේ තුන්වෙනි කොටස ඔබට හදන්න බලන්න. හරි. x 8න් ගුණුනාම 8x x ගුණුනාම x වර්ගය. මේක සමානයි 11ට. දැන් මගේ එකේ තියෙන විදිහට ධන x වර්ගයේ ඍණ 8x තියෙනවා. නමුත් මෙතන ඇවිල්ලා තියෙන්නේ ධන 8x ඍණ x වර්ගය. තා පැහැදිලි. මේ ඍණ x වර්ගයේ ධන x වර්ගය කරගන්න නම් වම් පැත්තට ගෙනියන්න වෙනවා. මේ පද දෙක එතකොට බිඳුවක් වෙනවා දකුණු අත පැත්ත. දැන් හරි අපිට ඕන උත්තරය ආවා ධන x වර්ගයේ ඍණ 8x ධන 11. ඉල්ලන විදිහට ලියලා දාන්න. එච්චරයි. තුන්වෙනි කොටස. වර්ග පූර්ණයෙන් හෝ අන්ක්‍රමයකින් ඉහත සමීකරණය විසඳා කම්බි රාමුවේ දිග ගණනය කරන්න. වර්ග සමීකරණය මේක බව පැහැදිලි. වර්ග පූර්ණයෙන් විසඳනවා මේක සුදුසුයි. ධන 11 එහා පැත්තට යනවා ඍණ 11යි. තියෙන අකුර x ලිව්වා 8න් භාගේ 4 ලිව්වා. වරහණ්ඩ තුලට ආවේ 4 වර්ග කරාම 16ක්. දැන් වර්ග පූර්ණය අවසන්. ඍණ 16 දකුණු පැත්තට යනවා ධන 16යි. 16යි ඍණ 11යි සුළු වුණාම ධන 5ක්. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තම x ඍණ 4 ධන හෝ ඍණ 5ක්. දැන් මූල පහේ යගේ අපිට දීලා තියෙනවා 2.24ක් විදිහට. හොඳයි දැන් මේක අපිට උත්තර දෙක දෙපැත්තට වෙන් කරගෙන තියෙනවා. මේ ලැබිච්ච සරල සමීකරණ දෙක විසඳුවම x ට ලැබෙනවා 6.24ක් හෝ 1.76ක් කියන. කම්බි රාමුවේ දිග අපෙන් අහන x. දැන් x ට උත්තර දෙකක් ලැබුණා. මේ උත්තර දෙකම පිළිගත හැකි උත්තරද කියලා අපිට තර්ක කරන්න වෙනවා. ඔබට මතකද මේකේ පළල ආවේ 8 අඩු කිරීම x කියලා. පළල 8 අඩු කිරීම x නම් x ගේ උත්තරේ අනිවාර්යෙන් 4ට වඩා වැඩි වෙන්න ඕනේ. එයි මම එහෙම කියන්නේ. x ගේ උත්තරේ 4 වුණොත් x කියලා ගන්න අපි දිගනේ. x ගේ උත්තරේ 4 වුණොත් ඔබ මෙන්න මෙතන බලන්න x ගේ උත්තරේ 4 වුණොත් 8න් 4ක් අඩු වුණාම 4මයි ලැබෙන්නේ. අන්න එහෙම වුණොත් වෙන්නේ දිගයි පළලයි සමාන වෙනවා. දිගයි පළලයි සමාන වුණොත් මේක ඔබට පැහැදිලි ඍජුකෝණාශ්‍රයක් වෙන්න බෑ. මේක සමචතුරාශ්‍රයක්. නමුත් මේක පැහැදිලිව අපි ගන්න හැදි ඍජුකෝණාශ්‍රයකට. එහෙනම් දිගට වඩා පළල අඩු වෙන්න නම් x ගේ 4ට වඩා විශාල වෙන්න ඕන. එහෙනම් උත්තරේ පැහැදිලි. x ගේ සෙන්ටිමීටර් 6.24ක් වෙනවා.
මේ වගේ තර්ක ඔබට ඉදිරිපත් කරන්න වෙනවා මේ ගැටලුවලදී. ඔබ දැක්ක 2009 10ට වඩා එන්න ක්‍රමානුකූලව ගානේ තර්කණය වැඩි වෙනවා. ගාන සංකීර්ණ වෙනවා. බොහෝ විට මේ ඔබ දක්වන හේතුවට එක ලකුණක් වෙන් වෙනවා මුල් ලකුණු වලින්. 2013 ගැටලුවට යමු. රූපයේ දැක්වෙන ABCD ඍජුකෝණාශ්‍රාකාර ලෝහතාඩුවෙන් PBCQ කොටස කපා ඉවත් කරන ලදී. PB දිග සෙන්ටිමීටර් 10ක් වන අතර APQD කොටස සමචතුරස්‍රාකාරයි. රූපේ වෙනම පැත්තකට ගන්න APQD සමචතුරස්‍රයි රූපේ නම් චර සාර්ථක නැති බව ඔබට පේනවා. ඍජුකෝණාශ්‍රයක් වගේ පේන්නේ කමන්න කියලා තියෙනවා සමචතුරස්‍රයක් කියලා. එම සමචතුරස්‍රාකාර කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ APQD කොටසේ වර්ගඵලය කපා ඉවත් කර කොටසේ වර්ගඵලයට වඩා වර්ග සෙන්ටිමීටර් 2ක් වැඩි. AD කිදිගේ x ලෙසගෙන කපා ඉවත් කළ කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශය. දී ඇති තොරතුරු භාවිතයෙන් x ඇසුරින් ලියන්න. අපිට කියන්නේ AD දිග x2. මෙන්න මේ දිග x වෙනවලු. කපා ඉවත් කළ කොටසේ වර්ගඵලයට ප්‍රකාශය. වර්ගඵලය මෙන්න මේ PBCQ ගේ වර්ගඵලයට. ඒකේ මේ පැත්ත නම් දන්නව 10යි. මේ පැත්තත් දන්නවා PQ දන්නවා. xමයි. එහෙනම් වර්ගඵලය 10 ගුණ කිරීම x. එහෙම නැත්නම් x ගුණ කිරීම 10යි. 10x. හරි. ඊට සරල කොටසක්. එම x මගින් මෙන්න මේ කියන වර්ගජ සමීකරණය සපුරා ගන්නවා කියලා පෙන්වන්නලු. දැන් අපිට සමානතාවයක් ගන්න වෙනවා මේකට කොහොම හරි. ගන්න එක තැනක තිබ්බා. ඔබට පැහැදිලි ඇති මෙන්න මේ කොටස. සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය කපා ඉවත් කළ කොටසේ වර්ගඵලයට වඩා වර්ග සෙන්ටිමීටර් 2ක් වැඩි. සමචතුරස්‍ර කොටසේ වර්ගඵලය සමචතුරස්‍රයේ තියෙන මෙන්න මේ APQD කියන එයාගේ වර්ගඵලය ඉතා පැහැදිලි x වර්ගය. එයා කපා ඉවත් කළ කොටසේ වර්ගඵලයට වඩා මෙන්න මේ 10x ට වඩා 2ක් වැඩි. ඔච්චරයි ලියන්නේ. දැන් අර ඉල්ලන විදිහට ඕනේ. ඒකේ වම් පැත්ත දකුණු පැත්ත බිඳුව වෙලා දකුණු පැත්තේ තියෙන ඒවා වම් පැත්තට ගෙනියන්න. පැත්ත මාරු වෙනකොට ලකුණු මාරු වෙන බව ඔබට පැහැදිලි. හරි. දෙවෙනි කොටසත් හරි. ඉහත දෙක සමීකරණයේ වර්ගපූර්ණයෙන් හෝ අනුක්‍රමයකින් හෝ විසඳා පැත්තක දිග සෙන්ටිමීටර වලින් ලබා ගන්න සමචතුරස්‍රය පැත්තක දිග. හොඳයි. අපි දැන් මේක විසඳමු. මේකයි සමීකරණය වර්ගපූර්ණයෙන් මම විසඳන්නම්. ඍණ දෙක යනවා දකුණු පැත්තට. ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට සූත්‍රය හුරු නම් සූත්‍රය නම් හුරු සූත්‍රයෙන් විසඳන්න. මට වඩාත් පහසුවෙන්ද වර්ගපූර්ණය මම වර්ගපූර්ණයෙන් විසඳගෙන යනවා. ඒකයි මේ ගානන් වල කියන්නේ වර්ගපූර්ණයෙන් හෝ අනුක්‍රමයකින්. අනුක්‍රම කිව්වට අපි දන්නවා සාධක අපි මේවට ගන්නෙ නෑ. ඊළඟට තියෙන්නේ වර්ගපූර්ණය, ඊළඟට තියෙන්නේ සූත්‍රය, ඊළඟට තියෙන්නේ ප්‍රස්තාර. ප්‍රස්තාර ගැන අපි කතා කරන්නේ ප්‍රස්තාර පාඩම. අනිත් එක මේ වගේ එකකට ප්‍රස්තාරයක් අඳිනවා කියන එක ගාන හදන්න වෙන්නේ නැති දෙයක් ඒ දෙන වෙලාවට. හොඳයි. එහෙනම් වර්ගපූර්ණය හෝ සූත්‍රය කියලා තමයි මේ කියන්නේ. අනුක්‍රමයක් කියලා කියන්නේ සූත්‍රය කියන එක. හරි. අකුර x 10න් භාගය 5යි. වරහණ්ඩ තුල 5 5 වර්ගයේ 25යි. සමාන වෙනවා දෙකට. දැන් වර්ගපූර්ණ ඉවර හින්දා ඍණ 25 යනවා දකුණු පැත්තට ධන 25ක් විදියට. 25යි 2යි 27යි. මූල තුනත් එක්ක දීලා තියෙන්නේ 3 වරක් කීයද කියලා හදන්න ඕන. 3 වරක් 9 තමයි 27 වර්ගමූල ගත්තම. 9 වර්ගමූලය 3යි. එහෙනම් 3යි 9 වරක් 3නේ. 9 වර්ගමූලය 3යි ඉතුරු වෙන්නේ 3. දැන් මූල තුනේ යගේ 1.7යි 3ක් 3ෙන් ගුණ කරාම ධන හෝ ඍණ 5.19ක් වෙනවා. දැන් උත්තර දෙක වෙන් කරන්න පුළුවන්. ඍණ 5 දෙකේම දකුණු පැත්තට යනවා ධන 5ක් විදියට. x ගේ උත්තරේ 10.19ක් හෝ ඍණ 0.19ක්. මෙතනත් උත්තර දෙකක් ලැබුණා. අපෙන් අහන්නේ දිග සෙන්ටිමීටර වලින්. ඔබට ඉතා පැහැදිලි දිගක් කවදාවත් ඍණ වෙන්න බෑ. එහෙම නැත්නම් දිග
බිඳුවට වඩා වැඩි වෙන්න ඕනේ. x විශාල වෙන්න ඕනේ බිඳුවට වඩා. එහෙම ලිව්වත් ඇති. අසමානතාවයක් ලියනවා. x විශාලයි බිඳුව විය යුතුයි. නැත්නම් වචනෙන් ලියනවා. දිග ඍණ වෙන්න බෑ. දිගක් ඍණ වෙන්න බැරි හින්දා ඍණ 0.1 කියන උත්තරේ ප්‍රතික්ෂේප වෙලා පැත්තක දිගට සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 10.19ක් බවට පත් වෙනවා. එයස් 14 ගැටලුව. ABCD ඍජුකෝණාශ්‍රාකාර වීදුරු තාඩුවේ ADE සමද්විපාද ත්‍රිකෝණාකාර කොටස. ADE එක සමද්විපාද ත්‍රිකෝණයි. CE එක ඇලිවත් කරනවා කියනවා. CE දිග මීටර 1ක්. ඒක පැහැදිලිව තියෙනවා. DE දිග මීටර x ලෙසගෙන. DE දිග x ලෙසගෙන මෙන්න මෙතන x විදිහට අරගන්නලු. x ලෙසගෙන තහඩුවේ ඉතිරි වර්ගඵලය සඳහා ප්‍රකාශය x ඇසුරින් ලියන්නලු. මේ දිග DE දිග x හින්දා ඔබට පැහැදිලි AB දිග x එකතු කිරීම එකක් වෙන්න ඕන. මොකද DC දිගම තමයි මේක ඍජුකෝණාශ්‍රයක් කියනවා. DC දිගම තමයි AB වෙන්නේ. x එකතු කිරීම දෙක. දැන් ඊතුරු කොටස ඔබට ඉතා පැහැදිලි. මෙන්න මේ ABCE කියන ත්‍රපීසියම් කොටස. එහෙනම් මෙන්න මේ ත්‍රපීසියමේ වර්ගඵලයට තමයි ප්‍රකාශයක් ලියන්න කියන්නේ. ඔබට මේක විවිධ විදිහට හිතන්න පුළුවන්. ඔබට මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා ABCD ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා ADE ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරලත් පුළුවන්. ඔබට කැමති විදිහ. මට පහසුයි ත්‍රපීසියම මම තෝරගන්නවා. AD දිගත් x බව අපි දන්නවා. මොකද ඒක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා ගානේ මුලින් අපිට කිව්වා. එහෙනම් x කියලා AD කියලා අපිට ලම්බුස බව උඩ පැහැදිලි ඇති. වර්ගඵලය ලියනවා. භාගයයි සමාන්තර පාදක එකතු. සමාන්තර පාදක වෙන්නේ x එකතු කිරීම එක කියන AB පාදය සහ CE කියන පාද දෙක. ලම්බුස වෙන්නේ BC එතකොට BC දිග x මාන. මේක ලිව්වත් ඇති. වර්ගඵලය සඳහා ප්‍රකාශයක් ලැබිලා තියෙනවා x ඇසුරින්. මේ ප්‍රමාණවත් ඔබට ඕන නම් තවදුරටත් සුළු කරන්න පුළුවන්. 1 1 එකතු වෙනවා වරහණ ඇතුළේ 2ක් වෙනවා. හරි. මම මෙතනින් නවත්තන්නම් මේක. ඔබට ඕන නම් x මුලට ගන්නත් පුළුවන්. x බෙදීම දෙක වාරයක් x එකතු කිරීම දෙක. මේ දෙකට දෙක උඩයි පල්ලෙහායි තියෙන දෙකට දෙක කපන්න බැරි බව ඔබ දන්නවා. හරි. මම මේක මගේ ප්‍රකාශය මම මෙතනින් නවත්තනවා. ඉතිරි වෙන ABCE කොටසේ වර්ගඵලය වර්ග මීටර 5ක්. ඉතිරි වෙන AB අන්න අපි හොයාගත්ත මෙන්න මේ ට්‍රපීසියම් කොටසේ වර්ගඵලය 5ක්ලු. එහෙනම් අපිට කියනවා මෙන්න මේ බවත් මෙන්න මේ වර්ග සමීකරණය ලැබෙන බවත් විසඳුම් ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල 11 බවත් පෙන්වන්න. හරි. මෙන්න මේ අපි හොයාගත්ත වර්ගඵලය වර්ග මීටර 5කට සමානයි. මේක සුළු කරන්න ඕනේ. දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න පුළුවන්. දෙපැත්තම දෙකෙන් ගුණ කරන්නේ කියලා ඔබ දන්නවා. භාග නැති වෙනවා එතකොට. 5 දෙකෙන් ගුණ වුණාම 10යි. දැන් වරහණේවත් කරමු. x කින් ගුණ වුණාම x වර්ගය x දෙකෙන් ගුණ වුණාම 2යි x සමාන වෙනවා 10ට. ඍණ 10 වම් අත පැත්තට ගත්ත ගමන් අපිට අවශ්‍ය ප්‍රකාශය අපිට ලැබිලා ඉවරයි. තුන්වෙනි එක. නේ ඒකෙන් තම කොටසක් තියෙනවා. ඒකේ විසඳුම් හොයන්න. රයිට්. මම මේ වර්ග සමීකරණය විසඳන්නම් වර්ග පූර්ණයෙන්. ඍණ 10 යනවා දකුණු පැත්තට. ධන 10යි අකුර x සංගුණකයේ 2යි දෙකෙන් භාගි 1යි. x එකතු කිරීම එකේ වර්ගය. දැන් එකමයි වරහණ ඇතුළට ආවේ එකේ වර්ගයත් එකමයි. අඩු කිරීම එකක්. වර්ග පූර්ණයේ අවසන්. ඍණ 1 දකුණු පැත්තට යනවා ධන 1යි. එතකොට 11ක් වෙනවා. දෙපැත්තෙන් වර්ගමූල ගත්තම ධන හෝ ඍණ 11යි. ඉල්ලන්නේ ධන හෝ ඍණ වලින්. ප්‍රශ්නේ දිහා හොඳට බලන්න. උත්තර දෙක වෙන් කරන්න කියන්නේ ඍණ 1 ධන හෝ ඍණ මූල 11. ඍණ 1 වෙන්න නම් මේක මේ පැත්තට යන්න ඕනේ. දකුණු පැත්තට. උත්තරය ලැබිලා ඉවරයි. කොටස් දෙකක් ඉවරයි. ගාන ටිකක් දිගයි වගේ. DE දිග සඳහා සුදුසුම විසඳුම තෝරාගෙන AD හා DC එක එකක් මූල 11 ඇසුරින් ලියන්න. මෙන්න මෙතන තියෙන ධන හෝ ඍණ වලින් සුදුසුම උත්තරේ තෝරගන්නලු.
සුදුසුම උත්තරේ වෙන්නේ මේක අපි හිතලා බලුවොත් ධන උත්තරේ ගත්තොත් අපි යමු ඍණ උත්තරේට මෙතන ඍණ 1 ඍණ 11 කියලා. ඍණ 11ට ඍණ මූල 11ට උත්තරයක් තියෙනවා. මූල 11ට උත්තරයක් තියෙනවනේ. 3යි 4යි අතර අපි තුමු 3ක් කියලා නිකන්. එතකොට ඍණ 1යි ඍණ 3යි ඍණ 4ක් වෙනවා. එතකොට ඒක වෙන්න බෑ. දිගක් ඍණ වෙන්න බෑ. හරි. එතකොට ධන 3 වුණොත් ප්‍රශ්නයක් නෑ. ධන 2ක උත්තරයක් වෙනවා. එහෙනම් සුදුසුම විසඳුම වෙන්නේ දිගක් ඍණ වෙන්න බැරි හින්දා සුදුසුම විසඳුම වෙන්නේ ඍණ 1 ධන වර්ගමූල 11. දැන් AD දිග. AD නේ අපි x කියලා ගත්තේ. D දිග x හින්දා AD දිගත් xමයි. එහෙනම් AD දිග 11 අඩු කිරීම එකක්. මම මේ ඍණ 1 පිටිපස්සට කරලා ලියුවා. ඊට පස්සේ ඕනේ මට DC දිග. DC දිග ලැබෙන්නේ DE ට එකක් එකතු වුණාම. DE කියන්නේ x මූල 11 අඩු කිරීම එකට එකක් එකතු වෙනවා. ඍණ 1යි ධන 1යි සුළු වුණාම මූල 11 විතරයි ඉතුරු වෙන්නේ DC ට. තහඩුවේ වර්ගඵලය 11 අඩු කිරීම මූල 11 බව පෙන්වනවා. මූල 11 යගේ 3.37 ලෙසගෙන දශම ස්ථාන දෙකකට අහනවා. හතරවෙනි කොටස. දැන් අපි අහන්නේ ABCD තහඩුවේ වර්ගඵලය ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ මෙන්න මේ AB ට. එහෙම නැත්නම් DC කියන මූල 11 ගුණ වෙන්න ඕනේ 11 අඩු කිරීම එකෙන්. මූල 11 අඩු කිරීම එකෙන්. ඒ කියන්නේ පළල. ඉතින් අපි ඒක ලියමු දන්නදී. මූල 11 අඩු කිරීම එකෙන්. ඒ කියන්නේ AD ගුණ වෙනවා DC ගෙන්. දිගපල්ල මාරු කරලා ලිව්වට මේකනේ වෙන කාරණාව. දැන් මූල 11 මූල 11 ගුණ වෙන්න ඕනේ. අපි හිතන්නකො මෙහෙම x අඩු කිරීම එක ගුණ කරනවා x ගෙන්. x ෙන් ගුණ වුණාම x වර්ගයක් වෙනවනේ. එහෙනම් මූල 11 මූල 11 ගුණ වුණාම මූල 11 වර්ගයක් වෙනවා. මූල 11 වර්ගය. මූල කියන්නේ භාග්‍ය බලය. ඒකෙත් වර්ගය. අන්න අතන තියෙන භාග්‍ය බලයයි වර්ගයේ එන දෙකයි සුළු වෙන බව ඔබට පැහැදිලි. අනිත් එක තමයි වර්ගමූලයක් වර්ග කරාම ඒ වර්ගමූලය නැති වෙනවනේ. හරි. එහෙනම් මෙතන ඉන්නේ මූල 11. එක්වරක් මූල 11. එතනින් ඉන්නේ 11. එක්වරක් මූල 11. මූල 11ම. හරි. නැවතත් කිව්වොත් මෙතන තියෙන්නේ 11 x වරක් x නම් x ගේ වර්ගය වෙනවා. කියන්නේ මෙතන තියෙන මූල 11 හින්දා මූල 11 වර්ගය වෙනවා. මූල 11 කියන්නේ 11 දෙකෙන් එක්වෙනි බලය. ඒකේ වර්ගය. දෙකෙන් එකේ වර්ගය කියන්නේ දෙකෙන් එක ගුණ වෙනවා දෙකෙන්. භාගය ගුණ වෙනවා දෙකෙන්. උතර එකක් නේ ලැබෙන්නේ. හරි. මේක වැරුණොත් මේක ආදේශ කරලා ගන්න පුළුවන් මේ ප්‍රකාශයට. බැරි කරගන්න එපා. මේ සුළු කරලා ගන්න පුළුවන්. මුළු තුන මෙතනට ආදේශ කරමු. 11 අඩු වෙනවා 3.0 3යි 1යි 7ක් 11.0යි බිඳුවෙන් තමයි මේක අඩු වෙනවා 7.6යි 8යි 3ක් දශම ස්ථාන දෙකකට හන හින්දා දෙවෙනි දශම ස්ථානයට වටීමක් කරන්න වෙනවා 7.6යි 8ක් වෙනවා තව ගණන් 5ක් අපිට තියෙනවා ඔබ දැන් මෙතනින් එහාට ඔබට ලැබෙන මම කියන්නේ මේ විභාග ගණන් නෙවෙයි ඉදිරියේදී වෙන ප්‍රශ්න පත්‍රවල පන්තිවල ලැබෙන ගණන් අනිවාර්යෙන් හදන මට්ටමට පත් කරගන්න ඔබ රචනා ප්‍රශ්න පත්‍රයේ තෝරා ගන්න ගණන් 10 ඇතුළට මේ සරල ගැටලුව යොදවා ගන්න. මේක තියෙන්නේ එකතු කිරීම අඩු කිරීම වරද්ද ගන්න නැතුව එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම වරද්ද ගන්න නැතුව කරන්න විතරයි මේක ඕනේ. ඉතා සරල ගැටලුවක්. ඔබේ ප්‍රශ්න 10 ඇතුළට මේ ප්‍රශ්නය අනිවාර්යෙන් ඔබ එකතු කරගනී කියලා මම විශ්වාස කරනවා. දැස් 15 ගන්න. රූපේ දැක්වෙන ABCD ඍජුකෝණාශ්‍රයේ AB x එකතු කිරීම 3ක්. මෙන්න මේ යට තියෙන දිග x එකතු කිරීම 3ක්. කොටස් දෙකක් තියෙන හින්දා මම ලියන්නේ. AD x එකතු කිරීම 3යි. AB 3යි x එකතු කිරීම 2යි. AD x එකතු කිරීම 3ක්. හරි. මම රූපේ ගත්ත වෙනම AD කියන එක x එකතු කිරීම 3ක්. AP QD සමචතුරස්‍රයක් බවල දීලා තියෙනවා. මෙයා සමචතුරස්‍රයක්. එහෙනම් AP x එකතු කිරීම 3ක්. PB දිග
2x අඩු කිරීම එක බව පෙන්වන්න. මෙන්න මේ චූටි දිග. ඔබට පැහැදිලි AB දිගින් AP දිග අඩු වුණාම අපිට ඕන PB දිග එනවා. AB දිග දුන්න අපිට ගානේ 3x එකතු කිරීම 2ක් අඩු කරනවා. ප්‍රකාශයක් අඩු කරන හින්දා මම වරහණක් දාන්න සැලකිලිමත් වුණා. වරහණ ඉවත් වෙනවා ඍණ x ඍණ 3 විදිහට. අපිට අවශ්‍ය උත්තරේ අපිට ලැබිලා ඉවරයි. AB බෙදීම AD සමානයි PQ බෙදීම PB බව දීලා තියෙනවා. හරි. නම් වර්ගජ සමීකරණයක් තියෙනවා අපිට පෙන්වන්න. මේක දීලා. අපිට පුළුවන් AB වෙනුවට දුන්නේ 3x එකතු කිරීම 2. ඒක ලියනවා. AD වෙනුවට x එකතු කිරීම 3. මේ විදිහට ලියා ගන්න පුළුවන්. PQ කියන්නේ AD මයි x එකතු කිරීම 3මයි PB දැන් හොයාගෙන තියෙනවා. මේ PB තමයි මේ තියෙන්නේ. වර්ග සමීකරණ පෙන්වන්න තියෙනවා. මට පුළුවන් මේක හරස් ගුණ කරන්න. අතිරයක් විදිහට ගුණ කරන්න පුළුවන්. 3x එකතු කිරීම 2 ගුණ වෙන්නේ 2x අඩු කිරීම 1. නම් සමාන ලකුණේ එහා පැත්තේ x එකතු කිරීම 3 x එකතු කිරීම 3ෙන් ගුණ වෙනවා. මෙතන මම එකපාරින් සුළු කිරීම කරගන්නම්. 3x 2x න් ගුණ වෙනවා 6x වර්ගයේ 3x එකෙන් ගුණ වුණාම 3x. ඒ විදිහටම දෙකෙන් ගුණ වුණාම දෙවරක් 2 4x දෙවරක් 1 2යි. මෙතන පහසුවෙන්ම x වර්ගයේ 3x 3x 3 9යි කපැත්තක් බිඳුව කරගන්න ඕන. මම මේ දකුණු පැත්තේ තියෙන පද ටික ඔක්කොම ඊට කලින් පුළුවන් අපිට සුළු කරගෙන ඉන්න. 6x වර්ගයේ මෙතන ඍණ 3යි ධන 4යි. ධන 1ක් එහා පැත්තේ 3යි 6යි. මේක වර්ගායිතයක ප්‍රසාරණයක් ඉදිරි ගත්තා නම් එකපාරින් පද 3 හදාගන්න තිබ්බා. දැන් එක පැත්තකට ගන්නම්. x වර්ගයේ 6x 9 තුනම යනවා වම් අත පැත්තට ඍණ වෙලා. මේ විදිහට. දැන් සජාතීය පද සුළු කරමු. 6x වර්ගයෙන් අඩු වෙනවා x වර්ගය. එතකොට 5x වර්ගය. අන්න අපේ උත්තරේ එනවා. ධන x ඍණ 6x. එහෙනම් ඍණ 5x. ඍණ 2යි ඍණ 9යි ඍණ 11යි අවශ්‍ය ප්‍රකාශය ලැබිලා ඉවරයි. සූත්‍රය භාවිතෙන් හෝ අනුක්‍රමයකින් අන්න ගාන චුට්ටක් වෙනස් කරලා මෙච්චරලා දුන්නේ වර්ග පූර්ණයෙන් හෝ අනුක්‍රමයකින්. සූත්‍රය භාවිතෙන් හෝ අනුක්‍රමයකින්. බලමු. දීලා තියෙන උත්තරේ නිකන් සූත්‍රයට හොරු ගතියක් තියෙන හින්දා. යාර බෙදීමක් තියෙනවා ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4a වර්ගමූල 4ac බෙදීම 2a කියන කාරණාව වගේ නිකන් ඒ හුරුවක් තියෙන හින්දා මමත් මේ ගාන විසඳනවා සූත්‍රය. වර්ග පූර්ණ විසඳන්න බැරි නෑ. වර්ග පූර්ණ විසඳන්න චුට්ටක් සංගුණකයේ 5යින්ද කොම් 5න් බෙදලා මෙතන නම් එනවා හරියට 11 බෙදීම 5ක් කියලා තමයි දකුණු අත පැත්තට යන්නේ. ඒතර උත්තරයට පහසුවෙන් යන්න පුළුවන්. උත්තරක භාග විදිහටම තියෙන හින්දා මම සූත්‍රයෙන් ගන්නවා. සූත්‍රයෙන් හදනවා නම් ABC හොයා ගන්න ඕනේ. A 5යි B ඍණ 5යි C 11යි. C ඍණ 11යි. සූත්‍රය ලියාගත්තා. මෙතන ඔබට මතක ඇති ඍණ ලකුණ ගානේ එක අපි ඍණ 5 වෙනම ආදේශ කරන්න ඕනේ. ඍණ 5 වර්ගයේ 4 වර A කියන්නේ 5යි C කියන්නේ ඍණ 11යි. ඍණයි මෙතන ධන වෙලා සුළු කිරීම කරගෙන යනවා. මම ඊට නැති හින්දා මේ පැත්තට ගත්තා. ඍණ 5 වර්ගයේ ධන 25යි මේ ටික ගුණ වුණාම ධන 220ක් එනවා. දෙවරක් 5 10යි 220 25යි 245යි. ගානේ තියෙන්නේ 7යි මූල 5. එහෙනම් 5 වරක් කීයද කියලා කඩන්න ඕන. 5 වරක් කීයද කියලා ඔබට ඉස්සරහ බැලුවම පේනවා. 5 වරක් මේ 7 ඇතුළට ගත්තම 49ක්. හරි 49 වර්ගමූලය 7ක්. අපිට අවශ්‍ය උත්තරය ආවා. ඉහත එක කොටසේ PB දිග සඳහා වන ප්‍රකාශයේහි x 5 අඩු කිරීම 7යි මූල 5 බෙදීම 10යි විසඳුම ආදේශයෙන් මෙම විසඳුම සුදුසු නොවන බව පෙන්වන්න. මේක හරි නෑ කියලා පෙන්වන්න කියලායි කියන්නේ. ඒක හරි නැති වෙන්නේ කොහොමද? මූල 5ට අගයක් තියෙනවනේ.
ඒක ඍණ ගත්තොත් අපි ධන 5 ඍණ 7යි මූල 5 බෙදීම 10 කියලා ගත්තොත් ඍණ 5ට අගයක් තියෙනවා 2 ගාන. මොකද 4ට වැඩි. අපි තුමු 2ක් කියලා. 2ක් ගත්තොත් දෙවරක් 7 14යි ඍණ 14යි. ඍණ 14යි ධන 5යි කියන්නේ ඍණ උත්තරයක් එන්නේ. ඍණ උත්තරය සුදුසු නෑ. නම් දිගක් ඍණ වෙන්න බෑ. ඒ හින්දා මේ උත්තරේ සුදුසු නෑ. එච්චරයි. අහන දෙයට උත්තර දෙනවා. මේකට ලොකු ලකුණක් වෙන විදිහක් නෑ. මුල් කොටසට ලකුණු 2ක්, ඊළඟ කොටසට අඩුම ලකුණු 2ක්. මේකෙන් හිමු ලකුණු 5ක්වත් දෙන්නේ නෑ. එක එක දුන්නත් මෙතන ලකුණු 5ක් හෝ 6ක් දුන්නත් මේකට උපරිම ලකුණු 2ක් තමයි ලැබෙන්න පුළුවන්. ඒ හින්දා සරල උත්තර වලට යන්න පුළුවන්. නැත්තම් මේකට වෙන මූල 5 යගියේ ලඝු පොතෙන් හොයාගෙන මේකට උත්තරය ආදේශ කරලා මෙන්න මේ හින්දා වෙන්න බෑ කියලා දීර්ඝව ලියන්නත් පුළුවන්. නමුත් මේ විභාග ගණන් ලකුණු ලැබෙන රටාවත් අපි අවබෝධ කරගන්න ඕන. සාමාන්‍ය වර්ග පූර්ණ ලෝහ සූත්‍රයට අවම වශයෙන් ලකුණු 5ක් නම් නියමනවා. 2016 ගන්න. දිග මීටර් 4ක් හා පළල මීටර් 2ක් වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක් රූපයේ දැක්වෙන පරිදි රුජු කඩේරි රේඛා දෙකක් ඔස්සේ කැපූ විට ලැබෙන p කොටස සමචතුරස්‍ර වේ. p සමචතුරස්‍රයි. p කොටසේ පැත්තක දිග x. හරි. රූපේ ඔක්කොම තියෙනවා. රූපේ q ලෙස දැක්වෙන ඍජු කෝණාශ්‍ර කොටසේ වර්ගඵලය සඳහා ප්‍රකාශයක් ලියන්න. මෙන්න මෙයාගේ වර්ගඵලය. යට ඍජු කෝණාශ්‍රයක් දිග පළල හොයාගන්න යනවා. පල්ලෙහෙන් බැලුවම මුළු දිග 4යි. මෙන්න මෙතනට වෙනකන් x. එහෙනම් මේ දිග 4 අඩු කිරීම x බවත් මේ උස පැත්තෙන් එහෙම නැත්නම් පල්ල පැත්තෙන් බැලුවම පළල 2 අඩු කිරීම x බවත් ඔබට පැහැදිලි. එහෙනම් වර්ගඵලයට ප්‍රකාශය වෙන්නේ දිග 4 අඩු කිරීම x පළල 2 අඩු කිරීම x වරහන් දෙක සුළු කරමු 4 වරක් 2 8යි 4 වරක් x 4යි x x වරක් 2 2යි x x වර්ගය. ඔබට ඒවා සරල දේවල්. හරි ප්‍රකාශයක් ලියන්නේ කියන්නේ මේ උඩ වරහන් දෙක ලියලා තිබ්බත් ප්‍රමාණවත්. එතන එහාට මට ඕන වෙයි කියලා හිතන හින්දා මම සුළු කරා. මේ උඩ තියෙන වරහන් දෙක ලියලා තිබ්බනම් හොඳට මැති ගන්නට ප්‍රකාශයක් x අතුරින් ලියලා තියෙනවා. හරි. සජාතීය පද සුළු කරගන්න පුළුවන් ඍණ 4යි ඍණ 2යි ඍණ 6ක්. හරි. p හි වර්ගඵලය q හි වර්ගඵලයෙන් දෙගුණයක්. p කියන්නේ සමචතුරස්‍රය. මෙයාගේ වර්ගඵලය මේ අපි හොයාගත්ත වර්ගඵලය වගේ දෙගුණයක්. දැන් අන්න එතනින් සම්බන්ධය ගන්න පුළුවන් අපිට දෙවෙනි කොටසට. p ගේ වර්ගඵලය x වර්ගය සමචතුරස්‍රය. එයාගේ වර්ගඵලය අපි හොයාගත්ත q ගේ වර්ගඵලය වගේ දෙගුණයක්. දැන් වරහන් ඉවත් කළා මෙන්න මේ බව පෙන්වන්න කියන ප්‍රකාශයට යන්න පුළුවන්. වරහන් ඉවත් කරාම 2x වර්ගය 12x ඍණ 12x ධන 16. දැන් x වර්ගය තනි වෙන්න ඕනේ එක පැත්තක් බිඳුව වෙන්න ඕනේ. හොඳ පැත්ත x වර්ගයේ දකුණු පැත්තට ගන්න. ඒතර වම් අත පැත්ත බිඳුව කරගෙන යනවා. ප්‍රශ්නයක් නැහැ. සමීකරණයක් නේ දෙපැත්තෙන් ඕන පැත්තක් පරාජය කතන්දරේනේ තියෙන්නේ. දැන් ඍණ x වර්ගයේ මේ පැත්තට ආවයින් පස්සේ 2x වර්ගයෙන් x වර්ගයට උනාම අපිට ඕන ප්‍රකාශය ලැබෙනවා. ඕන විදිහට ලියලා පෙන්නනවා. සූත්‍ර භාවිතෙන් හොන් ක්‍රමයකින් මේක පෙන්වන්න. දැන් කලින් ගානේ මතකද භාග ගානක් විදිහට තිබුණා. ධන හෝ ඍණ අවස්ථා දෙකම තියෙනවා. කියන්නේ 2015 ගාන හදලා යනවා මේ 2016 ගාන ස්ථිරවම හදනවා. එහෙමයි. හරි. මම මේක වර්ග පූර්ණේ ගන්නම්. මොකද මේකේ භාග ගණන් මොනක් නැහැ. 16 පැත්තට ගියා. ඍණ 16යි අකුර x 12න් භාගේ 6යි. 6 වර්ගයේ 36ක්. ඍණ 36 දකුණු පැත්තට යනවා ධන 36ක්. ඍණ 16යි ධන 36යි ධන 20ක්. දෙපැත්තෙන් වර්ගමූලය ගත්තම වර්ගමූල 20යි. දැන් 2යි මූල 5. කියන එක නෙන්න ඕනේ. 20 4 වරක් 5 විදිහට අපිට කඩා ගන්න පුළුවන්. මෙතන පෙන්නලා තියෙනවා. පෙන්වන්න අවශ්‍ය නැහැ. 4 වර්ගමූලයේ 2යි. එහෙනම්
ඍණ 6 දකුණු පැත්තට ගියාම ධන 6කුත් වෙලා පියවර කීපයක් එහා මෙහා වෙන්න පුළුවන්. ඔබ ගන්න උත්තරත් එක්ක 6 එකතු කිරීම 2.5 අගය x සඳහා සුදුසු නොවන බව පෙන්වන්න. දැන් ඉස්සෙල්ලත් මේ වගේම එකක් තිබුණා. ඒකෙත් අර ඍණ කතන්දරේ අයින් කරන්න කිව්වා. මේකෙත් කියනවා සුදුසු නැහැ කියලා පෙන්වන්න. දැන් අපි හිතුවොත් ඒකෙත් මූල 5 තමයි ආවේ නේද? මූල 5 2.0 ගානක් නේ 2යි කියලා හිතුවොත් ධන උත්තරේ ගන්නකොට 6 එකතු කිරීම දෙවරක් 2 4යි. 4යි 10යි. ඒක හරියනවා. ඒක තමයි එපා කියන්නේ. 6 අඩු කිරීම දෙවරක් 2. උත්තරේ හරියනවා. ඇයි ධන උත්තර දෙකක් ලැබිලත් මේක හරියන්නේ නැහැ කියන්නේ. එනක තමයි තර්කය. ඒකට හේතුව ඔබට පේනවද x කියලා ගන්න දිග ඔබ මෙන්න මේ පැත්තෙන් හිතන්නකෝ. x කියලා ගන්න දිග දෙකට වඩා මොකද වෙන්න ඕනේ? x කියලා ගන්න දිග දෙකට වඩා වැඩි වෙන්න බෑනේ. 4ට වඩා වැඩි වෙන්නත් බෑ. 4ට වඩා වැඩි වීම කෙසේ වෙතත් දෙකට වඩා නම් වැඩි වෙන්න බෑ. මොකද මේ පැත්තේ උපරිම දිග 2යි. දෙකට වඩා අඩු වෙන්න ඕනේ x. එහෙනම් ධන උත්තරේ ගත්තොත් දෙකට වඩා වැඩි වෙන බව පැහැදිලි. 6ට වඩා වැඩි වෙන ඕනේ ධන උත්තරේ ගත්තොත්. ඒ හින්දා x ගේ අගය කුඩා වෙන්න ඕනේ දෙකට වඩා. අන්න ඒ හින්දා මේ උත්තරේ සුදුසු නැහැ. හරි. මූල පහේ අගය 2.24ක්. අන්න උත්තරේ දීලා තියෙනවා. 2.24ක් ලෙසගෙන x සඳහා සුදුසු අගය තමයි ඍණ අගය 2.24 ආදිශ කරමු. 4.8ක් 6.0 මේක අඩු කරාම 1.52ක් අන්න සුදුසු උත්තරය එනවා. ඔබ මෙතනට දැම්මනම් ධන උත්තරේ ඔබට පැහැදිලි 10 ගානක් වෙනවා. මේ රූපේ පළල 2යි. කපලා තියෙන කෑල්ල 10ක් වෙන්න බෑනේ. අන්න ඒ හින්දායි x කුඩායි 2 වෙන්න ඕන කියලා අපි විස්තර කළේ. හොඳයි. අපි යනවා 2017 ගානට. පහත දැක්වෙන රූප දෙක පිළිවෙලින් අරය ඒකක x වූ වෘත්තයකින් අර්ධයක් හා අරය ඒකක x එකතු කිරීම දෙක වූ වෘත්තයකින් 4න් පංගුවක් වේ. තල රූප දෙකේ වර්ගඵලය සමාන වෙනවා. අන්න ඉංග්‍රීසි. x සසුරෙන් වර්ග සමීකරණයක් ගොඩනගා ඒ විසඳීමෙන් x යගේ පළමු දශම ස්ථානයට නිවැරදිව සොයන්න. අන්න ගාන පුළුවන් ළමයට විතරක් දීලා තියෙනවා. මොකද ළමයි මම අර මුලින් කිව්වේ සමහරු ඉන්නවා අර පෙන්නන්න කියන කොටස පෙන්න ගන්න බැරුණා වර්ග සමීකරණය හදලා ලකුණු ටික ගන්නවා. වර්ග පූර්ණයෙන් හදලා සූත්‍රයෙන් හදලා ලකුණු 6ක් විතර ගන්නවා. දැන් මේ ගාන හදන්න පුළුවන් ඉන්නේ මේකට සමීකරණයක් ගොඩනගාගත්ත කෙනෙකුට විතරයි. අනිත් ඒ ගොඩනගා ගන්න සමීකරණේ හරියන්නේ නැත්නම් එතනින් එහාට ලකුණු 6ක් ඇත්තෙම නැහැ. හරි. මූල දෙකේ අගයක් දීලා තියෙනවා. අපි දන්නේ නැහැ කියලා හිතාගෙන වෘත්තයක වර්ගඵලය හොයන හැටි දීලා තියෙනවා. හරි කමක් නැහැ. මේ වර්ගඵල දෙක සමානයි. එහෙනම් වෘත්තයකින් අර්ධයක් භාගයක් 5 මේ x අකුර මෙතන තියෙන්න ඕනේ. x වර්ගය සමාන වෙනවා අපෙත්තෙන් භාගයක් නෙවෙයි. එතන තියෙන්නේ 4න් එකක්. 4න් එකක් 5x එකතු කිරීම දෙකේ වර්ගය. මෙතන මේ x වැරදියට මෙතන සටහන් වෙලා තියෙන x එන්න ඕනේ මෙන්න මේ වර්ගපදයේ ගාවට. අවධානයෙන් බලන්න. දැන් මෙතන සුළු කරන්න පුළුවන් ඔබට පේනවා ඔබ පරිමාව පාඩමේදීත් කරා මේ වගේ ඒවා ගණිත කර්ම නැති හින්දා වෙන. 5ට 5 සුළු කරන්න පුළුවන්. ඊට අමතරව මේ පල්ලෙහා තියෙන 4යි 2යි සුළු වෙන බව පේනවා. x ඉන්නේ උඩ. දෙකෙන් බෙදුවම 4ට 2ව 2ක්. දැන් පුළුවන් හරස් ගුණ කරන්න. මෙන්න මේ දෙක අතිරේක ඉදිරිය එහා පැත්තෙන් ගුණුනම මේ පැත්තේ ඉන්නේ x වර්ගය. දැන් ළමයිට දෙන්න පුළුවන් එහෙනම් මේ x ට x උත් කපන්න පුළුවන් බෑ. මේක ප්‍රකාශයක්. මේක පදයක්. එහෙනම් මේ උඩ තියෙන දෙකට දෙක අනුගන්න බෑ වර්ගපද තියෙන. වෙනස් පදයක වර්ගයකුයි ප්‍රකාශයක වර්ගයකුයි තියෙන. දර්ශක නීති එහෙම මතකයිනේ. එතකොට හරස් ගුණ කරාම මගේ වම් අත පැත්තට එනවා 2x වර්ගයක්. දකුණු අත පැත්තේ x එකතු කිරීම දෙකේ වර්ගයක්.
වර්ග සමීකරණයක් ගොඩනගන්න කියනවනේ. වරහණ ඉවත් කරමු. වර්ගායතයක ප්‍රසාරණය පාවිච්චි කරන්න පුළුවන්. පළමු පදයේ වර්ගයේ x වර්ගයේ පද දෙකේ ගුණිතයේ දෙගුණය පද දෙකේ ගුණිතයේ දෙගුණය 2x ගේ දෙගුණය 4x දෙකේ වර්ගය 4. දැන් වර්ගපද වැඩි වමත පැත්තේ හින්දා මේ තියෙන දකුණු අත පැත්තේ තියෙන පද ඔක්කොම එහා පැත්තට ගෙනියමු. එතකොට එහා පැත්තේ බිඳුවයි. දැන් සජාතීය පද සුළු කරලා මොන වර්ග සමීකරණය නම් ගත්තා. පොඩි ඉංගියක් තියෙනවා හැබැයි මූල දෙකක වගේ ගාණක් එන්න ඕනේ මේකට. බලමු එක විසඳලා වර්ග පූර්ණයෙන් ගන්නවා. නිත පද දැම්ම අකුර x 4න් භාගී 2යි. දෙකේ වර්ගය ආපහු 4යි. දැන් වර්ග පූර්ණ ඉවරයි. ඍණ 4 දකුණු පැත්තට යනවා. ධන 4යි 4 4යි 8යි. වර්ගමූලය ගත්තාම වර්ගමූල 8ක්. වර්ගමූල 8 කියන එක කඩන්න පුළුවන්. දීලා තියෙන ගියත් එක දෙවරක් 4. අන්න පොඩි සහනයක් කියනවා ගාන හරි වගේ. දෙවරක් 4. 4 වර්ගමූලය 2යි. දැන් ඔබට ඒක හොරුයි. දෙකේ වගේ ආදේශ කරමු. මූල දෙකේ වගේ ගුණ කරාම උත්තරයක් එනවා 2.8යි. දැන් උත්තර දෙක වෙන් කරගන්න පුළුවන්. සමීකරණ දෙක විසඳුවම x ට උත්තර දෙකක් ලැබෙනවා. ධන උත්තරයක ඍණ උත්තරයක දෙකක් තිබුණා. හැබැයි මේක x කියන්නේ අරය කියන්නේ දිගක්නේ. දිගක් ඍණ වෙන්න බැරි හින්දා x ගේ උත්තරේ 4.8යි දෙකක් වෙනවා. ගාණිත පාසුයි. ළමයි ගොඩක් හදන්නේ. හරි. තා පහසු ගැටලුවක්. 18. ඍජු කොණාශ්‍රයක බද්ධ පාද දෙක දිගෙහි එකතුව සෙන්ටිමීටර් 16ක්ද එතකොට ඍජු කොණාශ්‍රය බද්ධ පාද දෙකක් එකිනෙකට සම්බන්ධ වෙච්ච පාද දෙකේ එකතුව 16ක්. විකර්ණය 14ක්. විකර්ණය කියන්නේ සම්මුඛ ශීර්ෂය ආකරන රේඛා. මෙන්න මෙයා. මෙයා 17ක්. මේ පෙතර ගන්න පුළුවන්. මෙයා 14ක්. පළල x. පළල පැත්ත මේ පැත්තනේ. වම් පැත්ත කියන එක නෙමෙයි හිතන්න ඕන නැත්තම් මේ පැත්ත. පළල x. පළලට එන්න ඕනේ මෙතන x නම් දිග වෙන්න ඕනේ අනිත් පැත්තට 16 අඩු කිරීම x මෙන්න මේ දෙක මාරු වෙන්න ඕනේ. මම දිගයි පළලයි මාරු කරලා ලියලා තියෙන්නේ. x මෙතනට එන්න ඕනේ. බද්ධ පාද දෙක එකතුව 16ක් හින්දා 16න් x අඩු වෙන්න ඕනේ. හරි මේ දෙක මාරු කරලා ලියුවා නම් හරි. මෙතන ඍජු කෝණයක් නොදැම්මට මේ ඍජු කෝණාශ්‍රයක් කියලා තියෙන හින්දා වර්ග සමීකරණය ගොඩනගා ගන්න යන්න යනවා පයිතගොරස් සම්බන්ධයට. ඔබ දන්නවා විභාගෙදී මේක බැරි නම් මේක අරගෙන හැදුවා. මේ ගානේ එහෙම වාසියෙන් දීලා තියෙනවා 17 එහෙම තිබ්බේ නැහැ. 14 වර්ගය නම් 196යි. 16 වර්ගය 256යි. පළමු පදයේ වර්ගයේ පද දෙකේ ගුණිතයේ දෙගුණය දෙවෙනි පදයේ වර්ගයේ වර්ගායතයක් හින්දා 16 වර්ගයේ 256යි පද දෙකේ ගුණිතයේ 16යි x ඒකේ දෙගුණය 32යි x. x වර්ගයේ ප්‍රශ්නයක් නෑ. 14 වර්ගයේ 196යි අර සමීකරණය පෙන්වන්න ඕනේ. මෙතන සජාතීය පද තියෙනවා x වර්ගයේ 2යි x වර්ග 196 දකුණු පැත්තට ගත්තා වම් පැත්තට ඒ දෙක සුළු වුණාම ලැබෙනවා අපිට 60ක්. අපිට ඕන x වර්ගය මේ වගේම ගාණක් හැදුවා දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. උත්තරය ආ. දැන් මේක සූත්‍රයෙන් හරි වර්ග පූර්ණයෙන් හරි හොයමු. මම ගන්නේ වර්ග පූර්ණය. ධන 30 පැත්තකට දැම්ම ඍණ 30යි අකුර x 16 භාගය 8යි. දැන් 8 වර්ගය 64ක් අඩු වෙනවා. ඒ 64 වර්ග පූර්ණ ඉවර වුණාට පස්සේ ඒ 64 යනවා දකුණු අත පැත්තට ධන 64 64යි 30යි ධන 34යි. අන්න ගියක් දීලා තියෙනවා හරියටම හරි ගිය. දෙපැත්තෙන් වර්ගමූලය ගන්නවා. මූල 34 යගේ 5.8යි 3ක් උත්තර දෙක වෙන් කරනවා. දැන් සුපුරුදු ආකාරයට කරගෙන යන්න තියෙනවා. උත්තර දෙක සුළු වුණාම 13.8යි 3ක් හෝ x සමානයි 2.17ක් වෙනවා.
දිග හා පළල පළමු දශම ස්ථානයට වෙන වෙනම හොයන්න. දිගයි පළලයි දෙකම හොයන්න යන්න. දැන් x ට උත්තර දෙකක් තියෙන මේ දෙකම ධන උත්තරින්ද ඍණ විය නොහැක කියලා අයින් කරන්න බෑ. නමුත් මෙතන පළල 16 අඩු කිරීම x නේ. එතකොට පළල 16 අඩු කිරීම x නම් x කියාගේ ඔබ හිතන්නකෝ 2යි ගාන වුණා කියලා. 2.17 වටේ ළඟම දෙකක් වුණා නම් 16න් දෙකක් අඩු වුණාම 14යි. එතකොට පළල 14යි දිග 2යි. ඒක වෙන්න බෑ මගේ මේ රූපෙට වෙච්ච දේ තමයි එහෙම වෙලා තියෙන්නේ. ඒක වෙන්න බැරි දෙයක්. එතකොට දිග 13.83 14ක් කියලා ගත්තොත් දිග 14යි නම් පළල වෙන්නේ 16 අඩු කිරීම 14 2යි. අන්න උත්තරේ. එහෙනම් මෙතන අනිවාර්යෙන් දිග x කියලා ගත්ත හින්දා දිගට වඩා මෙතන x වලගේ පැහැදිලිවම 8ට වඩා අඩු වෙන්න ඕන. ඔබට මතක ඇති මුලින්ම කතා කරා 2ට වඩා අඩු වෙන්න ඕනේ කියලා වගේ 16 මොකද 8ට වඩා අඩු වෙන්න ඕනේ කියන්නේ 8ට වඩා වැඩි වෙන්න ඕනේ. 8ට වඩා වැඩි වෙන්න ඕනේ කියන්නේ 8 වුණොත් එහෙම 16න් 8ක් 8යිනේ. ඒතර දිගයි පළලයි සමාන වෙලා සමචතුරස්‍රය කියනවා. 8ට වඩා අනිවාර්යෙන් x ගියාගේ වැඩි වෙන්න ඕනේ. 8ට වඩා වැඩි උත්තරේ ගන්නවා තෝරලා. දශම ස්ථානයකට අහන හින්දා 13.8යි තුන පළමු දශම ස්ථානයට එවුවම 13.8යි. හොඳයි. අවසාන ගැටලුව. පළලත් ඉල්ලනවා වෙන වෙනම අහනවා. මේකෙදි වෙන වෙනම හොයනකොට ලකුණ වෙන් කරලා තිබුණා. විභාග ගානේ. උත්තරේ සුළු කරලා ගන්න පුළුවන් 2.2. හොඳයි. 10 වෙනි ගැටලුව. අර x නම් වූ අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තය සමග ඒක කේන්ද්‍රීය වූ සහ කේන්ද්‍රික කෝණයේ අංශක 60ක් වූ b නම් කේන්ද්‍රික ඛණ්ඩයෙන් සෑදුණු ආස්තරයක් රූපයේ දැක්වේ. පැහැදිලි. එහි වර්ගඵලය හා බිහි වර්ගඵලය සමාන වේ. මේ මගේම ගානක් හැදුවා. 2017 නේද? 2017 හදපු ගානමයි තියෙන්නේ. ඒකෙ තිබ්බේ අර්ධ වෘත්තයයි 4න් පංගුවයි. මේකේ තියෙන්නේ කොච්චරක්ද එතකොට? 6න් පංගුව. 360න් 60ක් නෙමෙයි තියෙන්නේ. 6න් පංගුව. මේ දෙක සමානයි. හරි. අපි ඒක ලියාගෙන ඉමු ඉස්සෙල්ලා. ඒ 2017 ගානේ මෙතන x වර්ගයේ පහළට ඇවිල්ලා තිබ්බ මතකයේද? හරි. මේ සමීකරණය තෘප්ත කරනවා කියලා පෙන්වන්න. ඒ සුළු කිරීමයි. 5 සුළු වෙනවා. 2යි 6යි කැපෙනවා යටින්. එතකොට 3යි. හරස් ගුණ කරනවා. වම් පැත්තට එනවා 3යි x වර්ගය. දකුණු පැත්තේ වර්ගායිතයක්. වර්ගායිතය ප්‍රසාරණය කරනවා. 2017 ගැටලුවම තමයි මේ තියෙන්නේ. පළමු පදයේ වර්ගය x වර්ගයේ පද දෙකේ ගුණිතය 4x ඒකේ දෙගුණය 8x හතරේ වර්ගයේ 16. දැන් එක පැත්තක් බිඳුව වෙන්න ඕනේ. වර්ගපදයේ tie වැඩිපුර තියෙන මේ පැත්තේනේ. මේ පැත්තට ගන්නත් පුළුවන්. එහා පැත්තට ගෙනියමු. එතකොට 3x වර්ගය අඩු කිරීම x වර්ගය අඩු කිරීම 8x 16. 3x වර්ගය x වර්ගය අඩු වුණාම 2x වර්ගය. දැන් පැහැදිලි මේ වගේ වැඩ නම් ඔක්කොම දෙකෙන් බෙදලා දානවා. අන්න අපේ උත්තරය ආවා. වර්ග පූර්ණය කරන්න. ඍණට ගියා දකුණු පැත්තට ධන 8යි. අකුරු x 4 භාගයේ 2යි. වරහණ ඇතුළේ තියෙන 2 2 වර්ගයේ 4යි. මේ කලින් හදපු ගාන වගේමයි. 8යි. 4 යනවා දකුණු පැත්තට. ධන 4ක්. 8යි 4යි 12යි. මුල 3ත් එක්ක දීලා තියෙන. එහෙනම් මේ තියෙන 3 අරක් 4 වර්ග මූල ගත්තම 3 අරක් 4. 4 වර්ග මූලෙ 2යි. හරි. මුල 3 ආදේශ කරා. ගුණ කරලා උත්තරයට යමු. උත්තර වෙන් කරගෙන ලැබෙන සමීකරණ විසඳගෙන මම වර්ග පූර්ණයෙන් හැදුවේ සූත්‍රයට වඩා ඉතා සරල නිසා. පෙළි දෙකෙන් වර්ග පූර්ණ ඉවරයි. හරි. උත්තර දෙකක් ලැබෙනවා. ඉතා පැහැදිලි. අරයක් නෙක්ස්
ඍණෝත්තරය ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. මේ හේතු ලියන්න අනිවාර්යෙන්. එහෙම නැත්නම් x විශාලයි බිඳුව විය යුතුයි කියලා ලියන්න. එහෙනම් x ගියගේ 5.5ක් වෙනවා පළමු දශම ස්ථානයට ඉඳලා. දැන් b කේන්ද්‍රික ඛණ්ඩයේ අරේ තමයි පළමු දශම ස්ථානයට අහන්නේ. ප්‍රශ්නයක් නෑ. 5.46 ගන්නත් පුළුවන්. එහෙනම් b ගේ අරය වෙන්නේ x එකතු කිරීම 4ක්. 5.46 එකතු කිරීම 4 හෝ මේ ලියලා තියෙන එක. එහෙනම් 9.5ක් ඒකක කියලා ලිව්වට කමක් නැහැ. ඔබ මෙතනින් වට යන්නේ නැතුව අවසාන උත්තරයට වට යන්න හිටියත් ඔබට වැරදින්නේ නැහැ. 5.46ට 4ක්. එතකොට 9.46. එතකොට ඒත් උත්තරේ ලැබෙනවා. හොඳයි. අපි එහෙනම් පහුගිය අවුරුදු 10 විභාග ගණන් ටික සාකච්ඡා කරා. ඔබ නැවත නැවත අධ්‍යයනය කරන්න මම අර මුලින් කිව්වා වගේ ඔබේ රචනා ප්‍රශ්න පත්‍රයේ ගැටලු 10 ඇතුළත තෝරගන්න එක ගැටලුවක් බවට පත් කරගන්න. මේක ලැබෙන්නේ ඒ කොටසට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට. ප්‍රස්තාරය, ප්‍රතිශත ගාන, සමීකරණ ගාන, වර්ග සමීකරණ ගාන ඔබට තෝරගන්න තියෙන ගණන් වෙනවා මේවා. ඊට පස්සේ ත්‍රිකෝණමිතිය ඒ වගේ ගොඩක් ළමයි ඉදිරියේදී ප්‍රස්තාර අයින් කරලා මේ වගේ ගානක් හදනවා. මොකද ප්‍රස්තාරයක් ඇඳගෙන ඉන්නවට වඩා මේ ගානක් ක්ෂණිකව හදාගෙන ඉන්න පුළුවන්. හොඳයි. ඔබ තවදුරටත් ගැටලු තියෙන තැන් තියෙනවා නම් ඒවා නැවත නැවත අධ්‍යයනය කරලා නැවතත් මේ ගාන ඔබේ ගණන් 10 ඇතුළත එකතු කරගන්න.